නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස වුච්චයෝති. සද්ධර්මබිලාසී කාරුණික පින්නතුනි, අද ගොඩ උඩ ආර්ය වංශාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ පොහෝ දිනයේ සිදු කරන මේ ආගමික කටයුතු සඳහා ධර්ම දේශනාවකට වැඩම කරන්නට කියලා අපිට ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මෙම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික අපේ කල්යාණ මිත්‍ර අති ගෞරවනීය වල්ගම සුමේද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනාව පරිදි අපි මේ කටයුතු සඳහා වැඩම කරන්නට යෙදුනේ. ඉතින් මේට ප්‍රථමත් මම එක අවස්ථාවක ධර්ම දේශනාවක් සඳහා වැඩම කරන්නට යෙදුණා. ඉතින් අද මට වේලාව දීලා තිබුණේ 9:50. නමුත් විනාඩි 10ක් විතර ප්‍රමාද වුණා. විහාරස්ථානයේත් ධර්ම දේශනාවක් සඳහා ස්වාමින්වහන්සේ නමකට ආරාධනා කරලා තිබුණා. උන්වහන්සේ වඩින්න ටිකක් ප්‍රමාද වෙච්ච නිසා විනාඩි 10ක් විතර ප්‍රමාද වෙන්නට සිද්ධ වුණේ. ඉතින් අපේ ගෞරවනීය සුමේද හාමුදුරන් වහන්සේගේ ආරාධනාව පරිදි අපිත් මේ සඳහා බොහොම කැමැත්තෙන් වැඩම කරන්නට යෙදුනේ. ඒකට හේතුව සුමේද හාමුදුරුවෝ මම හිතන්නේ බොහොම කෙටි කාල සීමාවක් තුළ මේ විහාරස්ථානයට වැඩම කරලා මේ ප්‍රදේශයේ තුල බෞද්ධයන්ට පන්සලක් විදිහට පන්සලෙන් වෙන්නට ඕන සියලුම යුතුයකම් ටික ඉතාමත් හොඳින් සිද්ධ කරමින් විශාල පිරිසකට ධර්මාවබෝධය ලබා ගන්නට අවස්ථාව සලසා දෙමින් උන්වහන්සේත් මේ ප්‍රදේශයේ තුල අපේ විහාරස්ථානවලත් සිදු කරන සෑම කටයුත්තකදීම යම් ආරාධනාවක් අපි සිදු කරොත් ඉතාමත් ඕනෑකමින් මේ ආරාධනාවන් බාර අරගෙන ඒ කටයුතු සඳහා වැඩම කරන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්. ඒ විතරක් නෙවෙයි, ස්වාමින් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ Tamanගේ භූමිකාව හොඳට තේරුම් අරගෙන මේ සමාජය තුල කටයුතු කරන ඉතාමත් ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා ඔය ඇත්තෝ ඒ අතින් බොහොම වාසනාවන්ත පිරිසක්. Tamanගේ ගමේ පන්සල, ගමේ නායක හාමුදුරුවෝ, ඒකම පන්සලේ වැඩ ඉන්න අනිකුත් පොඩි හාමුදුරන් වහන්සේලා ඔබට මහ සම්පතක්. ඒ සම්පත මේ රටේ හැමෝටම සමානව ලැබෙන සම්පතක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද සමහර වෙලාවට සමහර ඇත්තන්ට බණ ටිකක් අහන්නට තැනක් නැහැ. දානයක් දෙන්න, පින්කමක් කරගන්න අවශ්‍යතාවයේ තිබුණත් ඒවට සමහර වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පින්නතුනේ, අපි මනුස්ස ජීවිතයක් ලබා ගන්න අපි තේරුම් ගන්නට ඕන මේ ජීවිතය විශේෂයෙන් අපිට ලැබිච්ච ජීවිතය. මේ ලෝකේ අනිකුත් අයට වඩා විශේෂයි. අපිකුත් අනිකුත් අයට වඩා විශේෂයි. මේ ලෝකේ සාමාන්‍යයෙන් කෝටි 700කට එහා පැත්තේ මිනිස්සු ජීවත් වෙනවනේ. මේ ජීවත් වෙන හැමෝම බෞද්ධයෝ නෙවෙයි. හැමෝම බෞද්ධයෝ නෙවෙයි. එතකොට එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙන පිරිස අතර බෞද්ධයෝ ඉන්නේ බොහොම ටික දෙනයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් කටයුතු කරන, ඒ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන ඇත්තෝ ඉන්නේ බොහොම ටිකයි. ඉතින් ඒ අතර අපේ රටේ ඉන්න මේ ජනතාව බොහොම වාසනාවන්තයි. හැබැයි අපේ රටේ ගත්තත් හැමෝටම මේ අවස්ථාව සමානව ලැබිලා නැහැ. ඒකත් තේරුම් ගන්න. දැන් සමහර වෙලාවට උතුරු නැගෙනහිර එහෙම ඉපදුනා නම් මොකද්ද වෙන්නේ අපිට? සමහරලාට මෙහෙම බණ ටිකක් අහන්න, පින්කමක් කරගන්න සමහර වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
බෞද්ධයෙක් වුණත් සමහර වෙලාවට බුදුදහම නැති රටක ඉපදෙන්න උනා නම් ඒත් මේ ටිකමයි. ඒ නිසා ඔය ඇත්ත බොහොම වාසනාවන්තයි. පින්නතුනි දැන් අලුත් අවුරුද්දක් ලැබුවනේ. දැන් සාමාන්‍ය විවහාරයේ මත අපි මේ අවුරුද්ද කියන එක අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට බුද්ධ වර්ෂය නෙවෙයිනේ. අපි භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ. දැන් ක්‍රිස්තු වර්ෂ 2022 අවුරුද්ද ලැබුවා. එතකොට මේ අවුරුද්ද තුල මේ අවුරුද්ද ලබනකොට මේ ගත වෙච්ච කාලපරාසයත් එක්ක අපි ගොඩක් ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දීලා හිටපු කාලයක් පසු කරේ. අවසන් නැහැ. නමුත් අපි බරපතල කාලයක් පසු කරගෙන තමයි මේ අලුත් අවුරුද්දට පය තැබුවේ. ඒකට අලුත් අවුරුද්දකට අපි පය තැබුවට පස්සේ අපිට ජීවිතේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා. මොනවද හිතන්න තියෙන්නේ? පරණ අවුරුද්ද තුල අපේ ජීවිතවල යම් අඩුපාඩුකම් තිබුණා නම් පරණ අවුරුද්ද තුල අපිට කරගන්න බැරි වෙච්ච යම් යම් යහපත් කටයුතු තිබුණා නම් අන්න ඒවා මේ අවුරුද්ද තුල සිද්ධ කරගන්නට යම් අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන අවස්ථාවක්. පින්නතුනි අවුරුද්දකින් අවුරුද්දකට අපි එනවා කියලා කියන්නේ අපේ ජීවිතේ යම් වෙනසක් තියෙන්නට ඕන. මොකද්ද වෙනස? වෙනස කියලා කියන්නේ මේ අලුතෙන් ඇඳුම් පැළඳුම් අඳින එකවත් අලුතෙන් ගෙවල් පින්තාරු කරලා අඩුපාඩුකම් හදාගෙන ඒ කටයුතු ටික කිරීම විතරක්ම නෙවෙයි. ඒක බාහිර කටයුතු ටිකක් නේ. ආධ්‍යාත්මිකව අපි තුල වෙනසක් තියෙන්නට ඕන. දැන් ඔයත් සිල් සමාදන් වෙන්නේ ඒකටනේ. බණ අහන්නේ ඒකටනේ. නේ ජීවිතේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා නැවත තමන්ගේ ජීවිතයෙන් ඒ අඩුපාඩුකම් හදා ගන්නට. ඒවට තමයි මේ බණ අහන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකට. දැන් ධර්මයේ කියන එක පින්නතුනේ දැන් ඔයත් අහලා තියෙනවනේ කමුතුෙන් කියන්නේ දැන් බණ අපි දැන් අහනවා වගේ මේක ධාරණය කරගෙන මේක ක්‍රියාවට නන්වන්න එපා. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන පින්නතුනේ මිනිස්සු බණ අහනවා. මිනිස්සු බණ අහනවා. අර ගීතේ එකක් තියෙනනේ බණ අහන රටක් බණ ඇහෙන රටක් කියලා. නේ අපි අනන්ත ප්‍රමාණ බණ අහනවා. හැබැයි ගොඩක් වෙලාවට අහන බණ ප්‍රායෝගික අපි තුල ක්‍රියාවට නැන්වෙන්නේ නැති එකේ ගැටලුවක් තියෙනවනේ. මිනිසුන්ගෙන් යම් යම් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ බණ නොදන්නකම නිසා නෙවෙයි. නේ? දැන් ගොඩක් වෙලාවට අපි මේ ගොඩක් වැරදි කරන්නේ දන්නේ නැතුවද? දැනගෙන. දැන් කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ නොදැනද? දැන් පුංචි දරුවෙක් නම් දන්නේ නැහැ. සමහරලාට මේ පුංචි දරුවෝ අපි කියන්නේ මේ 6 4 තේරෙන්නේ නැහැ කියලා. මේ චූටි දරුවෝ සමහර වෙලාවට වැරද්දක් කරනකොට ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. නොදැනයි කරන්නේ. හැබැයි වැඩිහිටියෝ විදිහට අපි වැරද්දක් කරනකොට ප්‍රාණඝාතයක් කරනකොට දන්නේ නැද්ද මේක ප්‍රාණඝාතයක් කියලා? දන්නෝ. සමහර වෙලාවට දැන තමයි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා අර නොදැන කරනවට වඩා දැනගෙන කරනකොට ඒකේ තවත් බරපතල වැඩි. නේ? දැන් නොදැන කරන එක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් නේ. පුංචි දරුවෙක් තේරෙන්නේ නැති නිසානේ කරන්නේ. නමුත් අපි අපේ ජීවිතේ එහෙමනම් අවුරුද්දකට අපි පය තබනකොට අපේ ජීවිතයේ අඩුපාඩුකම් ගොඩක් තිබෙන්නේ නැති. ඒවා හදා ගන්නට ඕන. ඒවා හදාගෙන තමයි අපි ඊළඟ ජීවිතේ ඊළඟ අවස්ථාවට පියවර තබන්නට ඕන. මොකද අඩුපාඩුකම් කියන ඒවා පින්නතුනේ තියෙන ඒවා හදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් අපිට මේ අඩුපාඩුවත් එක්ක ඉස්සරහට යන්න බැහැනේ. නමුත් අපි අපේ ජීවිතේ යම් වැරදි තිබුණා කියලා හැමදාම වැරදි පිළිබඳව හිත ඉඳීමත් අපි ක්‍රියාත්මක කරන්න ඕන කාරණාවක් නෙවෙයි. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට අපි වැඩි හරියක්ම කතා කරන්නේ මොකද්ද? උන්වහන්සේ රහත් භාවයටපත් වෙන්න කලින් ගිහි ජීවිතය තුල කරන ලද අර ඇඟිලි කැපීමක් සම්බන්ධයෙන් නේ අඟුලිමාල කියලා කියන්නේ ඒකනේ. දැන් බලන්නකෝ අඟුලිමාල හාමුදුරුවෝ ගැන කතා කරනකොටම අපිට මනසට එන්නේ පළවෙනිම එක මොකද්ද? උන්වහන්සේ කරපු අර මේ මිනිමැරීම් ටික. නමුත් උන්වහන්සේ රහත් භාවයටපත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ මොනතරම් යහපත් දේවල් කරලා තියෙනවදනේ. ඒ නිසා අපිට අපි වැරදි කරලා තියෙනම් අපිට වැරදි වලින් නිදහස් වෙන්න පුළුවන්. නේ? වැරද්ද නිවැරදි කරගෙන
අපිට ජීවිතේ යහපත් මාර්ගයට එන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන හොඳම චරිත කතාවක් තමයි අපේ අඟුලිමාල හාමුදුරුවන්ගේ චරිත කතාව. ඉතින් ඒ නිසා අලුත් අවුරුද්දකට පය තබන මොහොතේ අර ධර්මයේ තුල තියෙන ලස්සන ඉගැන්වීම. සතර සම්‍යක් පදං වීරය කියලා. අහලා තියෙනවනේ නේ? සතර සම්‍යක් පදං වීරය කියලා තියෙනවා හතරක්. මේක අවුරුද්දකට වෙන්න පුළුවන්, අවුරුද්දකට අලුතෙන් පය තබන මොහොතක් වෙන්න පුළුවන්, උපන් දිනයක් සමරන මොහොතක් වෙන්න පුළුවන්, ජීවිතයේ වෙන විශේෂ අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ ඕනම අවස්ථාවකදී යම් අදිෂ්ඨානයක් විදිහට සිද්ධ කරන්නට පුළුවන් හොඳම කාරණා හතරක් තමයි ඔය සතර සම්‍යක් පදං වීරය කියලා කියන්නේ. මොකද්ද පළවෙනි එක? කළ වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කර ගැනීම. මම තේරෙන විදිහට කියන්න. දැන් අපේ ජීවිතේ අපි වැරදි කරලා තියෙනවනේ. මෙතන ඉන්න ඔය ඇත්තෝ අපි කවුරුත් ගත්තොත් අපේ ජීවිතවල අපි වැරදි කරපු අය නෙවෙයිද? වැරදි කරලා තියෙනවා. නේ? අනන්ත අප්‍රමාණ අපේ ජීවිතේ අපි වැරදි කරලා තියෙනවා. එතකොට යම් අදිෂ්ඨානයක් ඇති කරගන්න කියනවා මොකටද? කළ වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ජීවිතේ මම මෙන්න මේ වැරද්ද මම කරලා තියෙනවා. ඒක දැනගෙන හෝ නොදැන කියමුකෝ. එතකොට එහෙමනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න කියනවා මම ජීවිතයේ ඉදිරියටත් මේ වැරද්ද කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය. දැන් බලන්න හොඳ ප්‍රාර්ථනාවක්නේ. නේ? කරපු වැරදි ඉදිරියටත් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඊළඟට ඒකෙම අනිත් පැත්ත කියනවා නොකල වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා. දැන් අපේ ජීවිතේ අපි තාම කරපු නැති වැරදි තියෙනෝනේ. නේ මෙතන ඉන්න ඔය ඇත්තෝ අපි කාගෙත් හෘද සාක්ෂියට අපි කතා කරලා බැලුවොත් අපේ ජීවිතේ කරපු නැති වැරදි තියෙනවා. ඒකට දැන් මොකද්ද මේ කියන්නේ? නොකල වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කියන්නේ ඉදිරියටත් තමන් කරපු නැති වැරද්ද මම ඉදිරියටත් කරන්නේ නැහැයි කියන අදිෂ්ඨානය. එතකොට මේ කාරණා දෙක ඇතුලේ මොකද්ද දැන් වෙන්නේ එතකොට? අපේ ජීවිතෙන් වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්ද එහෙමනම්? නේ? සිද්ධ නොවන තැනට අදිෂ්ඨානයක් ඇති කර ගැනීම තමයි තියෙන්නේ. කළ වැරදි කරන්නෙත් නැහැ, නොකළ වැරදි ඉදිරියට කරන්නෙත් නැහැ. ඊළඟට අනිත් කාරණා දෙක පැහැදිලි කරනවා කළ හොඳ වැඩ ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්න කියලා. දැන් ඔය ඇත්තන්ගේ ජීවිතේ කරපු කොච්චර හොඳ වැඩ තියෙනවද? දැන් මේ කරන්නෙත් එක හොඳ වැඩක් නේ. නේ? සිල් සමාදන් වෙනවයි කියන එක පින්නතුනේ හැමෝටම හිතන දෙයක් නෙවෙයි. හැමෝටම අද මේක කරන්නත් බෑයි. ගොඩක් ඇත්තෝ බලාගෙන ඉන්නේ නිවාඩු දවසක් වෙනකන්නේ ගෙදර වැඩ ටික කරගන්න නේ. රාජකාරියක යෙදෙන කෙනෙක් නම් නිවාඩු දවසක් කියලා කියන්නේ ජීවිතේ හොඳටම දැනෙන දවසක්. ඒ දවසේ වෙන වැඩවලට මේ වගේ වැඩවලට යොමු කරන්න ගොඩක් අය කැමති නැහැ. එදාට බලනවා ගෙදර තියෙන වැඩ ටික කරන්නට ඕන. එයාලා ඒ වෙනුවෙන් තමයි කාලය කැප කරන්නේ. හැබැයි ඔය ඇත්තෝ මොකද්ද කරේ? අද නිවාඩු දවසේ සමහරලාට ගෙදරට වෙලා පුංචි දරුවොත් එක්ක අනිත් අයත් එක්ක නිදහසේ සතුටින් ඉන්න පුළුවන් දවස අද පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙලා අද සීලයක් ආරක්ෂා කරගන්නට යම් කැපකිරීමක් මේ කරේ. එතකොට මේක හොඳ වැඩක්. මේක යහපත් දෙයක්. ඒකට ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතේ කොච්චරනම් මේ වෙනකොට හොඳ දේවල් කරලා තියෙනවද? ඒවා මෙනෙහි කරන්නට ඕන. දැන් අපි දිනපොත් ලියනවනේ නේ. දැන් මං හිතන්නේ ගොඩක් අය ඉස්සර නම් ලිව්වා දැන් නම් ටිකක් අඩුයි ඒක. ඉස්සර දිනපොත් ලියනවනේ. දැන් දිනපොත්වල වැඩි හරියක්ම ලියන්නේ මොනවද? මොනවා හරි වෙච්ච ගැටලුවක් ප්‍රශ්නයක් ඕවනේ ලියන්නේ. දිනපොත්වල ලියන්නේ මේ වගේ ගැටලු ප්‍රශ්න ඒ කියන්නේ මනසට දුකක් ආවනම් වේදනාවක් ආවනම් ওই වගේ දේවල් තමයි දිනපොතේ ලියන්නේ. එතකොට යම්කිසි කාලයක් ගිහිල්ලා අපි හිතමුකෝ ගේයස් කරනකොට ඔය පරණ දිනපොතක් අහු වුණා කියලා. ඒක බලන්න හිතනෝනේ. බලන්න හිතනකොට මොනවද ඕකේ තියෙන්නේ? සතුටු වෙන්න පුළුවන් කාරණාද තියෙන්නේ එතකොට? නෑ වැඩි හරියක් තියෙන්නේ Tamanට ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කාරණා නෙවෙයි දිනපොතේ ලියලා තියෙන්නේ. නේ? හරිනම් අපි දිනපොත්වල ලියන්න ඕන මොනවද එහෙනම්? අපි කරන හොඳ දේවල් ටික. ඇයි? කවදා හරි දවසක ඔබට දිනපොත බලපු දවසට ඔබට සතුටු වෙන්න පුළුවන් මම අහවල් දවසේ මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙනවා. මම අහවල් දවසේ මේ වගේ පින්කමක් කරලා තියෙනවා. නේ? මම අහවල් දවසේ මෙන්න මේ විදිහට මගේ ගෙදරට ආපු නැති බැරි මිනිස්සුයෙකුට කෑම් බීම ටිකක් දීලා තියෙනවා. මිල මුදලක් දීලා තියෙනවා. මම අහවල් දවසේ පන්සලට දාන දීලා තියෙනවා.
මම අහවල් දවසේ සිල් සමාදන් වෙලා තියෙනවා. නේ? මම අහවල් දවසේ මේ මල ගෙදරට ගිහිල්ලා තියෙනවා. මේ දාන ගෙදරට ගිහිල්ලා තියෙනවා. කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ දිනපොතේ ඒ වගේ දේවල් නම් ලියලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපිට ආපස්සට හැරලා බලලා සතුටු වෙන්න පුළුවන් දේවල් තමයි අපි කරන්නට ඕන. ඉතින් අර වගේ දෙයක් බැලුවහම මොකද්ද වෙන්නේ? සතුටක් නෙවෙයිනේ. ඔය ඕක තමයි පින්නතුනේ අපේ ඔය පැරණි ඇත්තෝ පින්පොත කියලා එකක් පාවිච්චි කරන්නේ නේ. දැන් අපේ පැරණි වැඩිහිටි ඇත්තෝ ඉස්සර පින්පොත කියලා එකක් පාවිච්චි කරා. මොකටද මේ පින්පොත පාවිච්චි කරලා තියෙන්නේ? කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි කරන ඒවා මොකටද ඔව ලියලියේ ඉන්නේ? ඔවත් නිකන් තෘෂ්ණාවක් වගේ වෙනවා. ඔව ලියලියේ හිටියාම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි පින්පොත පාවිච්චි කරලා තියෙන්නේ කරපු හොඳ දෙයක් කරාම ඒක ලියලා තියෙනවා. මොකටද ලියලා තියන්නේ? සමහර වෙලාවට ජීවිතේ මරණාසන්න මොහොතටපත් වුණාට පස්සේ ජීවිතේ මරණයත් එක්ක සටනක නියලිලා ඉන්න වෙලාවක සිහිපත් කරන්න හොඳම දේ තමයි මොකද්ද? පින්පොත. මොකද? දැන් මේකේ තියෙන්නේ ආපස්සට හැරලා පශ්චාත්තාප වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. නේ? ඒක කියෙව්වහම ඒක දැන් Tamanට කියව ගන්න බැරි නම් අඩු ගානේ ළඟ ඉන්න පුංචි එකෙකුට හරි කියලා පුතේ මෙන්න මේ ටික කියන්න කියනකොට මොකක්ද ඇති වෙන්නේ හදවතට? සතුටක්. නේ? සතුටක් ඇති වෙන්නේ. ඒකේ තියෙන්නේ ඔබ කරපු යහපත් දේවල් ටික. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අපි කරන ලද හොඳ දේවල් තියෙනවා. මොකක්ද ඊළඟට කියන්නේ මේ? ජීවිතේ කරන ලද යහපත් දේවල් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඒව නතර කරන්න එපා. සීල සමාදන් වුණා නම් දිගටම ඒව කරන්නට ඕන. අනුන්ට උදව් කරනවා නම් උපකාර කරනවා නම් නේ ඒ දේවල් අපි නතර කරන්නේ නැතුව ඉදිරියටම කරගෙන යන්න කියන පණිවිඩය. ඊළඟට හතරවෙනි කාරණාව කියනවා නොකල හොඳ වැඩ කිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා. දැන් අපේ ජීවිතේ තාම තියෙනවනේ දැන් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ තියෙනවනේ. දැන් මම උදාහරණයක් විදිහට ගන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට කටින පින්කමක් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. තාම කරගන්න බැරි වුණා. නේ? මට මෙන්න මේ වගේ පින්කමක් කරගන්නට ඕන. මට ඒක තාම කරගන්න බැරි වුණා. ඒකට මොකද්ද මේ කියන්නේ? නොකල හොඳ වැඩ කිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් බලන්න ඔය කාරණා හතර ඇතුලේ අපේ ජීවිතයේ අඩුපාඩුකම් හදාගන්න හේතු වෙන්නේ නැද්ද? 100% හේතු වෙනවා මම කියන්නේ. ඇයි? එක කාරණා දෙකකින් වැරදි නැති වෙලා යනවා. නේ? පළවෙනි කාරණා දෙක මම මොකද්ද කිව්වේ? කළ වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. එතකොට වැරදි කළා තියෙනම් ආපහු වැරදි කරන්නේ නැහැයි කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. ඊළඟට නොකළ වැරදි නොකිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. කරපු නැති වැරදි තියෙනෝනේ. මම ඒක ඉස්සෙල්ලා කිව්වේ. වැරදි කියන ඒවා අපි දැන් හොඳට දන්නවා. දැන් මේ කාටවත් මෙතන ඉන්න කිසි කෙනෙක්ට කියන්න බෑ හාමුදුරනේ මේක හොඳයි මේක නරකයි කියලා මම දන්නේ නැහැයි කියලා. නේ අපි කවුරුත් දන්නවා. හොඳ දන්නවා නරක දන්නවා. එතකොට එහෙමනම් ඒ හොඳ නැති දේවල් අපේ ජීවිතයට වැදගත් නැති දේවල් කරන්නේ නැහැයි කියන අදිෂ්ඨාන. ඊළඟ කාරණා දෙක කියනවා කළ හොඳ වැඩ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න. ඒව නවත්තන්න එපා. ඒව ඉස්සරහටත් කරන්න. ඊට වඩා හොඳට කරන්න. කරනවටත් වඩා හොඳට කරගෙන යන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට කරපු නැති හොඳ වැඩ ටික කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඕක තමයි අලුත් අවුරුද්දක අපි සිටිය යුතු ප්‍රධානම කාරණා හතරක් වෙන්නේ. අලුත් අවුරුද්දක විතරක් නෙවෙයි. උපන්දිනයක් කියලා කියන්නේ දැන් අද ගත්තත් මේ උපන්දින සමරන ඕනේ. නේ? දැන් අපි ඇයි කෙනෙකුට සුබ උපන්දිනයක් වේවා කියලා කියන්නේ? දැන් සැබෑවටම පින්නතුනේ අද වර්තමාන සමාජයේ උපන්දින සමරන ක්‍රම එක ගත්තාම කෙනෙකුට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? අවංකවම හිතලා බලන්න. අවංකවම බෑ. ඇයි බැරි? දැන් අද මේ කරන දේ සුබ කටයුත්තක්නේ. හැබැයි සමාජයේ පුංචි දරුවෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, වයසක අය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 100ට වැඩි ප්‍රතිශතයක් උපන්දින සමරන ක්‍රම ඔයත් දන්නව මීට වඩා වෙනස්. මීට වඩා ගොඩක් වෙනස්. එතකොට ඒ වගේ දෙයක් ඇතුලේ කෙනෙකුට සුබ උපන්දිනයක් වේවා කියලා වචන ටිකක් විදිහට කිව්වට ඒක ප්‍රායෝගිකයිද? ඒක ප්‍රායෝගික නෑ. පින්නතුනේ මේ සමහර දේවල් මෙහෙමනේ අපි කියනවා. කිව්වට ඒක ඇත්තටම හදවතින්ම මේ ආශිර්වාදයක් වෙන්නට නම් අපි හොඳ දෙයක් කරන්නට ඕන. දැන් සුබ කටයුත්තක් කරන්නේ නැතුව සුබ උපන්දිනයක් වේවා කියලා කිව්වට ප්‍රායෝගික නෑ. නේ? අපි සුබ කටයුත්තක් කරන්නට ඕන. මොකද්ද?
හොඳ දෙයක් කරලා අපි එයාට ආශිර්වාද කරන ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා. අන්න ඒක තමයි පින්නතුනි ප්‍රායෝගික. එහෙම නැතුව ජීවිතයට ආශිර්වාද ලැබෙන්නේ නැති ජීවිතයට යහපතක් වෙන්නේ නැති වෙන කටයුත්තක් කරලා ඔය උපන්දින අය කරන අයට අපිට ආශිර්වාද කරන්න හැකියාවක් නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ පින්නතුනි හැම වෙලාවකම අපි තේරුම් ගන්නට ඕන අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ නිකම්ම නිකන් නෙවෙයි. නේ? ඔය ඇත්තන්ට අපිට මේ හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවනේ. මේක නිකම්ම නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක සංසාරගත ජීවිතය තුල කරන ලද මහා පින්කමක ප්‍රතිඵලයක්. නේ? සසර කරන ලද පින්කමක ප්‍රතිඵලයක් තමයි මනුස්ස ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ මනුස්ස ජීවිතයට ආපු අපි අතර වෙනස්කම් ටිකක් තියෙනවා. නේ? විෂමතාවයක් තියෙනෝනේ. දැන් මෙතන ඉන්න ඔය ඇත්තෝ අපි ටික ගත්තොත් සමානයිද හැමෝම? සමාන නැහැ. මේ ලෝකේ සමාන පුද්ගලයෝ බිහි වෙන්නේ නැහැ. අපිට ඕකට තියෙන අපි දන්න හොඳම උදාහරණය මොකද්ද? දැන් ඔයත් දන්නවනේ මේ ඇඟිලි සලකුණ කියලා එකක් තියෙනවනේ නේ. දැන් සාමාන්‍යයෙන් ඔය මොන හරි වැරද්දක් කරාම නීතිමය තැන්වලදී පොලිසියෙන් සමහරවිට මේ ඇඟිලි සලකුණු ගන්නවා. ඇයි මොකටද ඇඟිලි සලකුණු ගන්න? අස්සන කියන එක පුළුවන් තව කෙනෙකුට ගහන්න නේ. දැන් ඉස්සර අස්සන බැරි අයට ඇඟිලි සලකුණනේ ගත්තේ. ඒ වගේ සමහර වෙලාවට යම් යම් වැරදි කරාම ඇඟිලි සලකුණු ගන්නවා. එතකොට ඇයි මේ ඇඟිලි සලකුණු ගන්න? කෙනෙක්ගේ අතේ තියෙන මේ ඇඟිලි සලකුණට තවත් කෙනෙක්ගේ ඇඟිලි සලකුණ සමාන වෙන්නේ නැහැ. ඔය පැරණිම ක්‍රමයක්නේ. නමුත් දැන් ලෝකේ දියුණු ලෝකේ ඒ දියුණුවත් එක්ක ඊට වඩා ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා. සමහරලාට කෙනෙක්ගේ S2 ගන්නවා. කෙනෙක්ගේ S2ට තවත් කෙනෙක්ගේ S2 සමාන වෙන්නේ නැහැ. වෙනසක් තියෙනවා. ඒක තමයි කෙනෙක්ගෙන් කෙනෙක් හොයාගන්න වෙන් කරගන්නට ආරක්ෂාව පැත්තෙන් තියෙන හොඳම ක්‍රමවේද තමයි අද ලෝකේ ඒවා. එතකොට ඒකේ ඇතුලේ අපිට එහෙනම් තේරුම් ගන්න කාරණාවක් තියෙනවනේ. මොකද්ද කාරණාව? මේ ලෝකේ මිනිස්සු සමාන නැහැ. අර සුබ කියන මානවකයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඔන්න ඔය ප්‍රශ්නේ අහනවා. ස්වාමීනි, ඇයි මේ ලෝකේ විෂමතාවයක්? ඇයි ලෝකේ මේ මිනිස්සු වෙනස්? කියලා ප්‍රශ්නයක් අහනවා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ওই ප්‍රශ්න ටිකට උත්තර දෙනවා. සුබ මානවකයා ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14ක්. ප්‍රශ්න 7ක් තියෙන ඔය 7 කොටස් එක ප්‍රශ්නයක් කොටස් දෙකක් වශයෙන් ප්‍රශ්න 14ක් අහන බුදුරජාණන් වහන්සේගෙන්. පළවෙනි ප්‍රශ්නේ අහනවා ගිහිල්ලා ස්වාමීනි, ඇයි මේ ලෝකේ මිනිස්සු දීර්ඝායුෂක් ලබන්නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නයන්නේ නේ. ඇයි මේ ලෝකේ සමහර අය අවුරුදු 80 90 ජීවත් වෙනවා? ඇයි මේ ලෝකේ අනිත් ප්‍රශ්නේ අහනවා මිනිස්සු අඩු ආයුෂෙන් මිය පරලෝ යන්නේ? ඊළඟට ওই ප්‍රශ්නේ අනිත් පැත්තට අපිටත් තියෙනවා. නේ? සමහර වෙලාවට පුංචි කාලේ ඉපදිච්ච වෙලාවේ සමහර වෙලාවට පුංචි දරුවෝ මිය පරලෝ යනවා. සමහර අය ජීවිතේ අවුරුදු 80 90 100 ජීවත් වෙන ඇත්තෝ ඉන්නවා. එතකොට සුබ අහනවා ස්වාමීනි, ඇයි මෙහෙම වෙනසක්? බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. සුබ, මේ ලෝකේ කෙනෙක් දීර්ඝායුෂ ලබන්නට හේතු වෙන ප්‍රධාන කාරණාවක් තමයි මොකද්ද? සසරගත ජීවිතය තුල ප්‍රාණඝාත ආදී අකුසලයන් සිදු නොකිරීම. කෙනෙක් අඩු ආයුෂෙන් මිය පරලොව යෑමට හේතුවක් විදිහට උන්වහන්සේ දේශනා කරනවා සංසාරගත ජීවිතය තුල ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් සිද්ධ කිරීම. දැන් සමහර වෙලාවට 100% ඔය කාරණාව එහෙම නෙවෙන්න පුළුවන්. දැන් බලන්න සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්නයකට අපිත් මුහුණ පානෝනේ. දැන් අපි මලගෙවල් වලට යනවා. හාමුදුරු විදිහට අපි මලගෙවල් වලට යනෝනේ. දැන් සමහරලාට පුංචි දරුවෙක් මිය පරලෝ ගිහිල්ලා තියෙනවා. චූටි දරුවෙක්. දෙමව්පියෝ වෙන්නේ අසීමිත වේදනාවකින්. අපිට සමහර වෙලාවට ඒක දැක්කාම අපිටත් හරියට දරා ගන්න බෑ. බන ටිකක්වත් සමහරලාට කියා ගන්න බෑ. මොකද ඒ තරම් සංවේදී අවස්ථාවක්. දැන් ඒ වගේ අවස්ථාවක අපිට ධර්මානුකූලව ඕක විග්‍රහ කරන්න බෑනේ. නේ? මේ පුංචි දරුවා මේ අඩු වයසෙන් මිය පරලෝ ගියේ සංසාරේ සමහරලාට ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් කරලා ඇති. ඒක විපාකයක් විදිහට මෙහෙම වුණා කියන කාරණාව ඒ වගේ අවස්ථාවක ඇත්තටම අපිට කියන්න හරි අමාරුයි. හරි අපහසුයි නේ. මොකද ඒ ඇත්තෝ ඉන්නේ හරි වේදනාවකින්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතවල මෙහෙම
අඩු ආයුෂයෙන් මිය පරලෝ යෑම දීර්ඝායුෂ ලැබීමට හේතු වෙන කාරණා. දැන් හැම දෙයක්ම කර්මානුරූපව සිද්ධ වෙනවා කියලා නැහැනේ. දැන් මරණය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනෝනේ කිහිපයක්. නේ? ඔයත් දන්නෝනේ අර පහනක උදාහරණයක් හොඳටම තියෙනෝනේ ඕකට. නේ? ආයුෂ අවසන් වෙලා මිය පරලෝ යන්න පුළුවන්. ඊළඟ කර්මය අවසන් වෙලා මිය පරලෝ යන්න පුළුවන්. ආයුෂයි කර්මයයි දෙකම තියෙද්දී බීජ නියාම මත කුමන හෝ ඍතු විපර්යාසයක් නිසා අපේ ජීවිත අපිට අහිමි වෙලා යන්න පුළුවන්. මේ වගේ ක්‍රමවේද තියෙනවා. එතකොට අපිට එහෙමනම් තේරුම් ගන්නට ඕන අපේ ජීවිතේ අපි දීර්ඝායුෂක් ලබන්නත් අපේ ජීවිත වලින් අඩු ආයුෂෙන් මිය පරලෝ යෑමටත් ප්‍රාණඝාතය කියන කාරණාව අපේ ජීවිතයට බලපාන දෙයක්. ඊළඟට දෙවෙනි කාරණාව විදිහට සුබහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඇයි ලෝකේ මිනිසු ආබාධ සහිතව උපදින්නේ? දැන් සමහර වෙලාවට පින්නතුනේ උප්පත්තියේම අපි ආබාධ සහිතව උපදිනෝනේ. මේ හැම කාරණාවක්ම හරි සංවේදී කතා කරන්න ගියාම. මොකද දැන් ආබාධයකටපත් වෙච්ච කෙනෙක්ට ඕක කියන්න බැහැනේ අපිටනේ. දැන් බලන්න සමහර වෙලාවට අපේ රටේ තියෙනවා මේ ඔය ආබාධ සහිත දරුවෝ වැඩිහිටියෝ ඉන්න තැන් තියෙනෝනේ. නේ? ඒ වගේ ස්ථාන තියෙනවා. ඒ වගේ තැනකට ගියාම හරි සංවේදී භාවයක්, හරි වේදනාවක් ඇති වෙනවා. සමහර ළමයි දැක්කහම නේ? එයාලගේ හැසිරීම දැක්කහම, එයාලගේ ක්‍රියාකලාපය දැක්කහම, එයාලගේ රෝගී තත්ත්වයන් දැක්කහම මේ අපිට හරි දුකක් හදවතට දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි මිනිස්සු ආබාධ සහිතව, කියන්නේ රෝගී තත්ත්වයටපත් වෙලා මිනිස්සු ඇයි උපදින්නේ? ඇයි මිනිස්සු කිසිම රෝගයක් නැතුව නිරෝගීව උපදින්නට හේතු වෙන කාරණා මොකක්ද කියලා. උන්වහන්සේ මේ වෙලාවේ පැහැදිලි කරනවා සුබ මිනිස්සු සත්ව හිංසා කිරීම. සත්වයන්ට හිංසා කරනෝනේ. දැන් එහෙම කතන්දර අපේ බෞද්ධ සාහිත්‍යය තුළ ඕන තරම් තියෙනවා නේ. සමහර සත්තු අල්ලලා, ගැට ගහලා, කකුල් කඩලා මේ වගේ සතුන්ට වද හිංසා කරපු අය ඉන්න ඕනේ. නේ බුද්ධ කාලේ නෙවෙයි අද වර්තමාන සමාජය ගත්තාම එහෙම අවස්ථා අපි ඕන තරම් දකිනවා. සමහර වෙලාවට සතුන් හිර කරලා, සතුන්ගේ නිදහස නැති කරලා, සතුන්ගේ පියාපත් කපලා, කකුල් ගැට ගහලා, මෙහෙම සතුන්ට වද හිංසා පමුණුවලා එහෙම කටයුතු කරන අය මේ සමාජය තුල ඕන තරම් ඉන්නවා. ඒකට කෙනෙක් ආබාධ සහිතව උපදින්නට හේතුවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? සත්ව හිංසා ආදිය සිද්ධ කිරීම. කෙනෙක් නිරෝගීව උපදින්නට හේතුවක් විදිහට අනිත් කාරණා පැහැදිලි කරනවා සත්ව හිංසාවෙන් ඉවත්ව කටයුතු කිරීම. දැන් ඇත්තටම පින්නතුනි ඕනම කෙනෙක් කැමතිනේ ජීවත් වෙන්න. නේ? ඕනම කෙනෙක් කැමති. කිසි කෙනෙක් දඬුවමට කැමති නෑනේ. අත්තානං උපමං කත්වා නහනෙය්‍යන ගාතේ. තමන් උපමා කරගෙන අන් අයට හිංසා පීඩා කරන්න එපා කියලානේ කියන්නේ. නේ? දැන් අපි කවුරුවත් කැමති නෑ අපිට ගහනවට. අපි කවුරුත් කැමති නෑ අපිට බනිනවට. එතකොට අපි අකමැති වාසේ අන් අයත් මොකද්ද? දණ්ඩණයට කැමති නෑ. සත්වයොත් එහෙමයි. සතුනුත් එහෙමයි. දැන් බලන්න සමහර සතුන් ඉන්න සමහර අයට හරි දැක්ක ගමන් ළඟට එනෝනේ. සමහර සත්තු ඉන්න මොකද්ද? සමහර පුද්ගලෝ දැක්කත් ළඟට එන. ඒ කියන්නේ සතුන්ට පවා දැනෙනෝ මිනිස්සු. සතුන්ට මිනිස්සු හොඳට දැනෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි නිතරම දැන් සතෙක් වෙන්න පුළුවන්. දැන් මිනිසා කියන සත්වයාගේ ඉඳලා අපිට මේ අනිකුත් ලෝකේ ඉන්න හැම සත්වයකම අපි මෛත්‍රී කරන ඕනේ. මෛත්‍රී කරනකොට කිසිම ભેදයකින් තොරව අපි සියලු දෙනාට මෛත්‍රී කරන්නට ඕනේ. ඔය මෛත්‍රී භාවනාව වඩනකොට පින්නතුනේ ප්‍රායෝගික වෙන්න එපා. ප්‍රායෝගික කරන්න ඕන. මොකද්ද ප්‍රායෝගික කරනවා කියලා කියන්නේ? දැන් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා කියනවා. ඊළඟට කියන්නේ මොකද්ද? මාමෙන්ම සියලු සත්වයෝ. සියලු සත්වයෝ කිව්වහම ඕක ඇතුලේ ભેද තියෙන්න පුළුවන්ද? ભેද තියෙන්න බෑ. හොඳට මතක තියාගන්න. අවංකවම මෛත්‍රී භාවනාව වඩන්න. ඒකේ ආනිසංසය ඔබට ලැබෙනවා. නේ? එතෙන්දී ඔබත් එක්ක තරහ අය වෙන්න පුළුවන්. ඔබට ඊර්ෂ්‍යා කරන අය වෙන්න පුළුවන්. ඔබට ගහන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබව මරන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබව විවේචනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ඒක අපේ ජීවිතයට මහා ආශිර්වාදයක්. ඒකයි මම කිව්වේ ભેද තියාගන්න එපා. මෛත්‍රී කරනකොට මේ මං අහවලාට විතරයි මෛත්‍රී කරන්න කියන ඒ ભેදයකින් තොරව සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කිව්වහම ඒක මේ ලෝකයටම පොදුයි. ඒක ඇතුලේ මිනිස්සු ඉන්න පුළුවන්, සත්තු ඉන්න පුළුවන්, තමන්ගේ ඥාතීන් ඉන්න පුළුවන්, අම්මා තාත්තා ඉන්න පුළුවන්, හිතවතුන් ඉන්න පුළුවන්, තමන්ට තරහ අය ඉන්න පුළුවන්, තමන්ට ඊර්ෂ්‍යා කරන අය වෙන්න පුළුවන්, තමන්ට වෛර කරන අය වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න.
ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් සුබ අහනවා මේ ස්වාමීනි මිනිස්සු ඇයි මේ ලෝකේ දුර්වර්ණව උපදින්නේ කියලා. නේ සමහර වෙලාවට අපි දකින්නෝනේ මේ සමාජයේ සමහර අය ඉන්නෝනේ එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට හේතුව ලෙස පැහැදිලි කරනවා සුබ මේ ලෝකේ මිනිස්සු ද්වේෂයෙන් යුක්තව තරහින් යුක්තව ක්‍රියා කිරීමේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් මත තමයි සමහර වෙලාවට මිනිස්සු බොහොම දුර්වර්ණව උපදී. ඒකම අනිත් පැත්ත තමයි අනිත් කාරණාව. ඇයි මේ ලෝකේ බොහොම මිනිස්සු පැහැපත්ව දැන් සමහර වෙලාවට සමහර අය ඉන්න ඕනේ. දැක්කහම අපි කියන්නේ අර දෙපාරක් බලන්න හිතනවා කියලා කියන්නේ ප්‍රසන්න භාවය කියන එක තියෙනෝනේ. නේ. ඒකට මේවා සංසාරේ කරන ලද පිං. මේවා නිකම්ම ලැබෙන ඒවා නෙවෙයි. නේ. දැන් බුදුරජාණන් වහන්සේට අසීමිත ලස්සන රූප සම්පත්තියක් ලැබුණනේ. නේ. ඒ ලැබුණේ උන්වහන්සේ සංසාරේ පිං කරපු නිසා. ඒකට මේ සමාජය තුල ගත්තත් බලන්න සමහර වෙලාවට බොහොම රූප සම්පත්තිය කියන එක ලැබිච්ච අයත් ඉන්නේ. ඒවා නිකම්ම ලැබිච්ච දේවල් නෙවෙයි. ඒවා සංසාර කරන ලද පින. නේ? ඒවට අපි ඉර්ෂ්‍යා කරා කියලා වැඩක් නැහැ. ඒක සසර පින. ඉතින් ඒ නිසා කෙනෙක් ද්වේෂයෙන් යුක්තව කටයුතු කිරීම සහ ද්වේෂයෙන් කටයුතු නොකිරීම කියන කාරණාව තමයි තුන්වෙනි කාරණාව විදිහට පැහැදිලි කරන්නේ. හතරවෙනි කාරණාව අහන සුබ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඇයි මිනිස්සු අල්පේ ශාක්‍ය වේ කියලා කියන්නේ මේ යසස් නැතිව අපි කියලා කියන්නේ අර දෙවිවරු ගත්තත් ඉන්නවනේ නේ අල්පේ ශාක්‍ය සහ මහේ ශාක්‍ය දෙවිවරු ඉන්නවා. ඒ කියලා කියන්නේ බොහොම යසස් තියෙන දෙවිවරු ඉන්නවා කිසිම අර එහෙම පෞරුෂත්වයක් නැති දෙවිවරුත් ඉන්නවනේ නේ. ඒතර අල්පේ ශාක්‍ය සහ මහේ ශාක්‍ය. ඒතර ඇයි කෙනෙක් අල්පේ ශාක්‍ය සහ මහේ ශාක්‍යව උපදින්නට හේතු වෙන කාරණා මොකක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන හතරවෙනි කාරණා විදිහට මොකද? අන් සැපතට ඊර්ෂ්‍යා කිරීම. දැන් ගොඩක් වෙලාවට අපි ඊර්ෂ්‍යා කරනෝනේ නේ. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරි ඇත්තෝ මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. නේ කෙනෙක් සමහරලාට පුංචි දරුවෙක් විභාගයක් හොඳට පාස් වුණාම සමහරලාට ඊර්ෂ්‍යා කරනවා. සමහරලාට කෙනෙක් හොඳ රැකියාවකට යනකොට සමහර ඇත්තෝ ඊර්ෂ්‍යා කරනවා. මතක තියාගන්න ඒක අපි කරා නැවත පැමිණෙනවා. නේ? ඒක අපි කරා නැවත පැමිණෙනවා. දැන් අපි යමක් කරනවා නම් හිතනවා නම් මේව නැවත අපි කරා මේව පැමිණෙනවා. මේව සරල කාරණා නෙවෙයි. ඊළඟට පස්වෙනි කාරණා විදිහට බුදුරජාණන් වහන්සේගෙන් සුබ මානවකයා අහනවා මේ අල්පභෝගී වේ කියලා කියන්නේ අපි කියන්නේ මේ කියන්නේ සැප සම්පත් අඩුව නේ. يعني අපේ වචනේ කියන අපි කියන්නේ ගොඩාක්ම දුප්පත් වෙලා කියලා. මිනිස්සු ඇයි මේ ලෝකේ අල්පභෝගීව උපදින්නේ? ඇයි මේ ලෝකේ මිනිස්සු මහා භෝගී වේ කියලා කියන්නේ සැප සම්පත් ඇතුව උපදින්නේ ඇයි කියලා. දැන් ওই ප්‍රශ්නේ අපිටත් තියෙනෝනේ. නේ? සමහර වෙලාවට සමහර අය ඉන්නවා මේ සමාජේ බොහොම සැප සම්පත් භුක්ති විඳින අය ඉන්නවා. හැබැයි ඊළඟ ඒක ඇතුලේ අපිට ඊළඟට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ? ඒ සැප සම්පත් විඳින මිනිස්සු කවදාවත් පන්සලට එන්නෙත් නැහැ, බණක් අහන්නෙත් නැහැ, ධනක් දෙන්නෙත් නැහැ, අනුන්ට උදව්වක් උපකාරයක් කරන්නෙත් නැහැ. හැබැයි බැලු බැල්මට අපිට පේන්නේ මොකද්ද? ඊටාම සැප සම්පත් භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. ඔතෙන්දි ඇති වෙන්නේ නැද්ද අපිට නිකන් ගැටලුවක් නේ? අපි මෙච්චර සිල් ගන්නවා. අපි මෙච්චර බණ අහනවා. අපි මෙච්චර දන් දෙනවා. අපිට නැහැනේ මෙහෙම ලැබෙන්නේ. නේ? මේ මිනිහා මෙච්චර වැරදි කළත් මේ මිනිහටමයි හොඳට ලැබෙන්නේ කියලා. එහෙම ගැටලු සමහර වෙලාවට අපිට හිතන වෙලාවල් තියෙනෝනේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන ඒ ඇත්තන්ට එහෙම ලැබෙන්නට හේතුවක් තියෙනෝනේ. මොකද හේතුව? සංසාරේ කරන ලද පින්. දැන් ඒකට අපි ඊර්ෂ්‍යා කළා හරියනවද? මෙහෙමයි. ඒ ඇත්තෝ සංසාරේ පින් කරලා මේ ජීවිතය තුල සැප විඳි. හැබැයි මතක තියාගන්න මේ සසර ගමනක් තියෙනෝනේ අපිට. මොකද මේ ජීවිතයෙන් මේක අවසන් වෙනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. දැන් අපේ ජීවිතේ මේක අවසානාත්ම භාවය නම් අපිට මේව කරන්න ඕනේ නෑනේ. මේ පින් කරන්නත් ඕනේ නැහැ, පව් කරන්නත් ඕනේ නැහැ. අපිට මේක නම් අවසානාත්ම භාවය මෙතනින් එහාට අපිට උප්පත්තියක් නැත්තම් මේ ආත්ම භාවයෙන් අපි නිවන් දකිනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ නමකට පින් කරගන්න අවශ්‍යතාවයක් නැහැනේ. නේ උන්වහන්සේට නැවත ඉපදීමක් නැහැනේ. එතකොට එහෙමනම් ගැටලුවක් නැහැ. නමුත් එහෙම ජීවත් වෙන අය ආයි උපදිනවනේ. නේ එතකොට මොකද්ද වෙන්නේ? එතකොට පින්නතුනේ අන්න මේක ඩබල් ට්‍රිබල් වෙලා තමයි ඊළඟට හම්බෙන්නේ. නේ මේ ජීවිතය තුළ සංසාර කරපු පිනක් නිසා යම් සැපක් විඳිමින් මේ ජීවිතය තුළ අයහපත් විදිහට ජීවත් වෙනවා නම් ඊළඟ ආත්ම භාවයන් වල ඒ අයට අනන්ත ප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේකට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කෙනෙක් අල්පභෝගීව උපදින්නටත් කෙනෙක් සැප සම්පත් ඇතුව උපදින්නටත් හේතුව විදිහට පැහැදිලි කරනවා අන් අයට නොදී
භුක්ති විඳීම සහ අන් අයට දීලා භුක්ති විඳීම. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නෝනේ. මේ කියන්නේ කෑමක් සමහර වෙලාවට තමන් කන්න ගත්ත බත්පත අන් අයට දීලා මානසිකව සතුටක් විඳින්න නැත්තොත් ඉන්නවා. සමහර අය ඉන්නවා කොච්චර කෑම තිබුණත් සමහර වෙලාවට කන්න නැති මිනිස්සෙක් ආවත් අපි දෙන්නේ නැහැ. නේ? එහෙමයි ඉන්නෝනේ. දැන් ඇත්තටම හිතන්න දැන් දානය කියන වචනේ අපි දන් දෙන අයනේ. නේ? දානය කියලා කියන්නේ දීමනේ. ඔය දීම කියන එක අපේ ජීවිතේ අපි පාරමිතාවක්නේ. දානය කියලා කියන්නේ පාරමිතාවක්. ඒකට ওই පාරමිතාව ප්‍රගුණ කරගන්න අයනේ අපි. අපේ ජීවිතේ අපි උදේ නැගිට වෙලේ ඉඳලා නිින්දට යන මොහොත දක්වා මොකද්ද කරන්නේ? අපි අනන්ත අප්‍රමාණ දන් දෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ දෙන දානය පිළිබඳව අපි හිතන්නේ නැහැ. දැන් ඔය අත්තන්ට හිතෙන්න පුළුවන් ඔන්න ගෙදරට හාමුදුරුවන්ට ආරාධනා කරලා සංවිධානය කරලා කරන පින්කම් තියෙනෝනේ. හැබැයි ඊට අමතරව ඔබේ ජීවිතේ ඔබ කිසිම සංවිධානයක් නැතුව පෙර සූදානමක් නැතුව දන් දෙන්නේ නැද්ද? ඕන තරම් දෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක පිළිබඳව හිතන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නකෝ. දැන් කෑම කනෝනේ අපිනේ. අපි කවුරුත් කෑම කාලා පිඟාන හොදනවනේ. පිඟාන හොදලා ඔය ඉඳුල් වතුර ටික ඉවත දානවනේ. නේ? ඔය ඉඳුල් වතුර ටික ඉවත දානකොට අපිට කීයෙන් කී දෙනෙක්ට හිතෙනවද මේ ඉඳුල් වතුර ටික ආහාරයට අරගෙන සතෙක් ජීවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔය ඉඳුල් වතුර ටික ඉවත දාන්න පුළුවන් නම් ඔතන මොකද තියෙන්නේ? දාහනිය. දැන් ඔය ඉඳුල් වතුර ටික සිංහයකට දැම්මත් මොකට දැම්මත් කොහෙන් හරි ගිහලා මේ මහ පොළොවට යනවනේ. මේ මහ පොළොවට ගියාම ඔය ඉඳුල් වතුර ටික ආහාරයට අරගෙන ජීවත් වෙන සත්වෝ මේ සමාජය තුල මේ මහ පොළොවේ ඕන තරම් ඉන්නවා. එතකොට අපි මේක හිතන්නේ නැහැ. හැබැයි අපි මේක හිතලා කරනවා නම් නේ අර ධර්මයේ තුල පැහැදිලි කරන පෞද්ගලික දාන 14ක්. පෞද්ගලික දාන 14 වෙනි දාණය මොකද්ද? තිරිසන්ගත සතෙකුට කෑම ටිකක් දීම. ආත්ම කීයක් විපාක දෙනවද? 100ක්. එතකොට බලන්නකෝ ආත්ම 100ක් විපාක දෙන පින්කමක් අපි දන්නේම නැතුව නිකම් අතහැරලා දානවනේ. නේ? නිකම් අතහැරලා දානවා. කෑම කනකොට පිඟාන හොදනකොට මොකද වියදමක් කරන වැඩක් නෙවෙයිනේ. කොහොමත් ඉවත දාන වතුර ටිකනේ. ඕක ඉවත දානකොට අපි හිතන්නට ඕන මේ ඉඳුල් වතුර ටික ආහාරයට අරගෙන සතෙක් ජීවත් වේවා කියලා. නේ? නිකන් අපි දාන මේ පින්කමක් කරගෙන. දැන් බස් එකේ යනෝනේ ඔය ඇත්තෝ. දැන් බස් එකේ යනකොට බස් එකට කවුරු හරි නගින වයසක මිනිස්සෙක්. ඔය ඇත්තෝ වාඩි වෙලා ඉන්නේ. ඔබට සිතවිල්ලක් පහළ වෙනවා මම මගේ ආසනේ මම මේ මිනිස්සුන්ට පූජා කරනවා. පරිත්‍යාග කරනවා. කියලා ඔබ ආසනෙන් නැකිලා අර වයසක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කවුරු හරි රෝගී තත්ත්වයකටපත් වෙච්ච කෙනෙක්ට ඔබේ ආසනේ පරිත්‍යාග කරනවා. නේ? බලන්නකො ලොකු පරිත්‍යාගයක් නේ. ඔබට මහා ආනිසංසයක් තියෙනවනේ. නේ? ඒ නිසා මේවා සමහර වෙලාවට අපි හිතන්නේ නැති වුණාට මේවයි ලොකු ආනිසංස තියෙන කාරණා. ඊළඟට 6 වෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේගෙන් සුබ අහනවා. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ සුබ අහනවා ස්වාමීනි ඇයි මේ ලෝකේ මිනිස්සු මේ අර සමාජය තුල දැන් අපි මේවා ඇත්තටම අපේ සමාජය තුල මේවා ගණන් ගන්න. නමුත් ඉන්දියානු සමාජය තුල තිබුණනේ කුලවාදය කියලා එකක්. නේ? ඔය ඉන්දියානු සමාජය තුල මේ සමාජ කොටස් වලට බෙදලා තිබුණා. නේ? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. සමාජයේ ඉහළම කුලයේ විදිහට පැහැදිලි කරේ කවුද? බමුණෝ. මේ ඉන්දියානු සමාජය එහෙම තිබුණා. එතකොට ඒ සමාජයේ පහත්ම කුලයේ විදිහට පැහැදිලි කරේ ශුද්‍ර කියන. දැන් ශුද්‍ර කියන කණ්ඩායම ගත්තත් ඒකෙත් තිබුණා නේසාද රතකාර මේ විදිහට කොටස් කරලා තිබුණා. ඒ අය තමයි මේ කුල ඉහළම කුල තුනටම සේවය කරන්නට ඕන අර පහළම කුලයේ අය. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොට පස්මහ බැලුම් බැලුවා කියනවනේ නේ. මොනවද බැලුවා කියන්නේ? කාලය, දේශය, දීපේ, කුලය, මව. කුලය කියලා වචනයක් එනවා එතනනේ. දැන් ඇත්තටම හිතන්න බුදුරජාණන් වහන්සේ ඔය ඉන්දියානු සමාජය තුළ තිබිච්ච අර පහළම කුලයක ඉපදුනා නම් උන්වහන්සේගේ ඔය ධර්මයේ මිනිස්සු විශ්වාස කරයිද? විශ්වාස කරන්නේ නැහැ. නේ? මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට අවශ්‍යතාවය තිබුණා ඒ සමාජය තුළ ඉහළම කුලයේ උපදින්න. ඒකට හේතුව උන්වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරගන්නට ඒක මහා හයියක්. මහා ශක්තියක්. ඉතින් ඒ නිසා අර 6 වෙනි කාරණා විදිහට අහනවා මේ මිනිස්සු පහත් සහ උසස් කියන කුලවල උපදින්නට හේතු වෙන කාරණා මොකක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සුබට කියනවා සුබ ගරු කළ යුත්තන්ට ගරු කිරීම සහ ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම කියන කාරණා දෙක තමයි ඒ කාරණා දෙකට හේතු විදිහට පැහැදිලි කරන්නේ. ඊළඟට 7 වෙනි කාරණා විදිහට සුබ මානවකයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුබහනවා ස්වාමීනි ඇයි මේ ලෝකෙ මිනිස්සු ප්‍රඥාවන්තව උපදින්නේ කියලා කියන්නේ බොහොම නුවණ ඇතුව උපදින්නේ.
ඇයි මේ ලෝකෙ මිනිස්සු ප්‍රඥාවෙන් අඩුව උපදින්නේ ඇයි කියලා. ඒ කාරණාවට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. ඒකට හේතුව තමයි සුබ මිනිස්සු කුසල් පින් පිළිබඳව විශ්වාස කිරීම සහ විශ්වාස නොකිරීම. නේ? දැන් කුසලය පින පිළිබඳව විශ්වාස කිරීම තමයි ප්‍රඥාවන්තව උපදින්නට හේතු වෙන කාරණාව. දැන් සමහර අය ඉන්නවා මේව විශ්වාස කරන්නේ නැහැ. නේ? පිනක් මොකටද? කුසල් කරන්නේ මොකටද? හොඳ වැඩ කරන්නේ මොකටද? මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා මේව තර්ක කරන අය ඉන්න ඕනේ ඕන තරම්. නේ? දැන් සමහර අය ඉන්න මොකටද පන්සල් යන්නේ? මොකටද බුදුන් වදින්නේ? ඇයි බුදුරජාණන් වහන්සේට වදින්නේ? ඕකෙන් ප්‍රයෝජනයක් තියෙනවද? නේ? මොකටද හොඳ වැඩ කරන්නේ? හොඳ වැඩ කරයි කියලා මොකක්ද අපිට ලැබෙන දේ? කියලා මේව තර්ක කරන අය ඉන්නවා. එතකොට ඒ නිසා මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ හොඳ වැඩ, යහපත් දේවල්, කුසල කර්මයන් සිද්ධ කරාම ප්‍රඥාවන්තව උපදින්නට හේතු වෙන කාරණාව. ඒකම තමයි අපි කුසලයට හානි කරනව නම් ඒව කරන අයට ඒව කරන්නට සමහරලාට ඉඩ සලස්සන්නේ නැත්නම් තමන් ඒව කරන්නේත් නැත්නම් සංසාරේ බොහොම ප්‍රඥාවෙන් අඩුව කියලා කියන්නේ අපි අපේ අර භාෂාවෙන් කියනවා අපි කියන සමහරලාට අර මන්ද බුද්ධිකත්වයට පත් වෙලා උපදිනවා කියලා කියන්නේ ප්‍රඥාව නැතුව උපදින. එතකොට මෙන්න මේ කාරණා 7 සුබ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ මෙහෙම වෙන්න හේතු මොනවද කියලා. ඒ හේතු ටිකට බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාට මෙන්න මේ ප්‍රශ්න ටිකට හරි ලස්සනට උත්තරේ දෙනවා. ඉතින් මේක ඇතුලේ අපිට තේරුම් ගන්න හිතන්න කාරණා ගොඩක් තියෙනවා. දැන් මේ කාරණා ටික ඇතුළෙම අපේ ජීවිතේට බලපාන කාරණා තියෙන්න පුළුවන් නේ. නේ? අපේ ජීවිතයේ සමහර වෙලාවට යම් යම් රෝග තත්වයන් තියෙන්න පුළුවන්. නේ? අපේ මේ ජීවිතය තුළ අපි යම් අකුසල කර්මයන් සිදු නොකරත් සංසාරගත ජීවිතය තුළ කරන ලද යම් අකුසල කර්මයන්ගේ හේතු සාධක මත මේ ජීවිතය තුළ සමහර වෙලාවට අපිට එහෙම දේවල් වෙන්න පුළුවන්. නේ? දැන් බලන්නකෝ සමහර වෙලාවට ගොඩාක් පින් කරන ඇත්තෝ ඉන්නවා. නමුත් සමහර වෙලාවට යම් යම් බරපතල රෝග තත්වයන් වලට මුහුණ දීලා ජීවිතෙන් සමුගන්නට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. නේ? එතකොට අපි ඕකට අපි කියලා වැඩක් නැහැනේ. අනේ මම මෙච්චර සිල් ගත්තා, මෙච්චර අවුරුදු ගාණක් සිල් ගත්තා, මෙච්චර දන් දුන්නා, මට ඇයි මෙහෙම ලෙඩක් හැදුනේ? ඒක අපි බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනේ. දැන් කියන්නේ ලෙඩ රෝග කියන ඒවා ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් නේ. දැන් බුද්ධත්වයටපත් වුණ ලෞතර බුදුරජාණන් වහන්සේට රෝගී තත්ත්වයක් නැති වුණානේ නේ. උන්වහන්සේ බුදුණයි කියලා උන්වහන්සේට රෝග වැළඳුන්නේ නැද්ද? වැළඳුණා. උන්වහන්සේ බුදුණයි කියලා මිනිස්සු නිඳා කරේ නැද්ද? නිඳා කරා. දැන් ඔය අත්තන්ගේ ජීවිතවල හිතලා බලන්න. අර දස දුක 10 දුක කියලා එකක් තියෙනවනේ. 10 දුකේ එක දුකක් තමයි මොකද්ද? නොකල වැරදි වලට නිନ୍ଦා අපහාස විඳීම. දැන් ඔය අත්තන්ගේ ජීවිතේ හොඳට කල්පනා කරලා බලන්න කරපු නැති වැරදි වලට බැනුම් අහලා නැද්ද කියලා. නේ? හිතලා බලන්න. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ගේ හදවත දන්නවා මම මේ වැරද්ද කරේ නෑ කියලා. හැබැයි මිනිස්සු දොස් කියනවා. මිනිස්සු බනිනවා. මොකද්ද? සසර කරන ලද මොකක් හරි අකුසලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ওই කාරණාව වහම වුණානේ. දැන් ඔය උන්වහන්සේට මිනිස්සු සමාජයේ සමහර දොස් කිව්වනේ. සමහර වෙලාවට පන්සලේ ඉන්න බැරි මට්ටමටපත් කරානේ. නේ? සමහර ලාවට මිනිස්සු දෝෂාරෝපණ කරන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාට පව බනින්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බැනුම් ඇහුවේ බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේ කරපු වැරදි නිසා නෙවෙයි. සංසාරගත ජීවිතය තුළ උන්වහන්සේ බෝධිසත්ව අවධිය තුළ සිද්ධ වුණා වූ යම් අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල මත උන්වහන්සේට බුද්ධත්වයටපත් වෙලත් නිന്ദා අපහාස විඳින්න සිද්ධ වුණා. දැන් අටලෝ දහම කියලා එකක් තියෙනනේ. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක. අපේ ජීවිතේ හැම වෙලාවකම ඔය අටෙන් එකකට අයිති. ඔබේ මගේ මේ ගත වෙලා යන ජීවිතේ හැම වෙලාවකම ඔය අටෙන් එකකට අපේ ජීවිතය අයිති නැද්ද? හැම වෙලාවකම තියෙනවා. ජීවිතේ දුක කියන එක සමහර දැන් හිතන්න දැන් වාඩි වෙලා ඉන්න ඕනේ ටික වෙලාවක්. ටික වෙලාවක් එක විදිහට වාඩිලා ඉන්නකොට මොකද්ද වෙන්නේ? කකුල වේදනාවක් වෙනවා. ඕක මොකද්ද එතකොට? දුක. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? පොඩ්ඩක් ඔය කකුල නවාගෙන ඉන්න කකුල දිගාරිනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න සැපක් එනෝනේ. ඊට පස්සේ ආයි ටික වෙලාවක් යනකොට මොකද්ද වෙන්නේ? ආයි එතකොට ජීවිතේ හැම වෙලාවකම මොකද්ද තියෙන්නේ? එක්ක දුක තියෙනවා, එක්ක සැප තියෙනවා. නේ? එක්ක නිന്ദාවෙන් තියෙනවා, නැත්තම් අපහාස තියෙනවා නේ. එක්ක ලාභයක් තියෙනවා, එක්ක අලාභයක් තියෙනවා නේ. සමහර වෙලාවට ලාභ ඇතුලේ අලාභ වෙනවා අපිට. නේ? ලාභ ඇතුලේ අලාභ වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ මේවට අනුව තමයි ගත කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම තේරුම් ගන්නට ඕන
අපිට මේ සංසාරගත ජීවිතය තුළ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ සසර කරන ලද මහා ආනිසංසදායක පින්කම් වල ප්‍රතිඵල. මනුස්සයෙක් වෙන්න බෑනේ නැත්තම්. දුර්ලභංච මනුස්සත්තන් කියලා කියන්නේ මේ මනුස්සාත්ම භාවය හරි දුර්ලභයි. නේ දුර්ලභව ලබාගත් ආත්ම භාවය. එතකොට දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයත් අපිට අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් බවට ලැබිලා තියෙනෝනේ. නේ අපිට යමක් අහලා තේරුම් ගන්නට පුළුවන් හැකි මට්ටමකට අපිපත් වෙලා ඉන්න ඕනේ. නේ මනුස්ස ජීවිතයක් ලැබුණත් වැඩක් නැහැ නේ. බණ ටිකක් ඇහුවම තේරුම් ගන්න බැරි නම් නේ ඒක අවබෝධ කරගන්න බැරි නම් මනුස්සයෙක් වුණත් වැඩක් නැහැ නේ. ඒ නිසා අපේ ජීවිතයේ පින්නතුනේ හරි වටින ජීවිතයක්. මේක ගෙවිලා යනෝනේ හැම තප්පරයකම. මේ ගත වෙලා යන හැම තප්පරයකම මොකද්ද වෙන්නේ? ජීවත් වෙන්න තියෙන කාලය ආයුෂ අපෙන් ටික ටික අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යන ආයුෂත් එක්ක අපි තේරුම් ගන්නට ඕන ඊළඟ කාරණාව මොකද්ද? අපේ ජීවිතයේ ඊළඟට මෙතනින් මරණයෙන් එහාට අපිට ඊළඟට තවත් තියෙන ජීවිතයක්. ඒ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කුසලය පින අපි එකතු කරගන්නට ඕන. මැරුණට පස්සේ අනුන් කරලා පින් දෙන එක ගැන බලාපොරොත්තු වෙන්න එපා. නේ දැන් අපි මැරුණාම ඉතින් කවුරු හරි ඉන්න නෑදෑයෙක් පින් ටිකක් දෙයි. නේ ඕක ගැන විශ්වාස තියන්න එපා. අපි ඉන්න කාල සීමාව තුළ මේ දේවල් ටික අපි කරගන්නට ඕන. ඒකට කරගන්නට ඕන දැන් ඔයත් ඇවිල්ලා නේකටනේ. දැන් මේ ටික මම ඔයත්තන්ට කියලා වැඩක් නෑ ඇත්තටම. නේ පින් කරගන්න ඕන නිසානේ ඔයත් පන්සලට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඔයත් පින කරගන්නකොට ඒක අවබෝධයෙන් යුක්තව කරගන්නට ඕන. නේ සිල් සමාදන් වුණාම ඒක අවබෝධයෙන් යුක්තව සමාදන් වුණා වූ සීලය රැකගන්න උත්සාහ ගන්න. පින්නතුනේ සිල් ආරක්ෂා කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. ඔයත් හොඳට මතක තියාගන්න. සීලයක් රකින්නවයි කියන්නේ හරිම අමාරුයි. දන් දෙන්න පුළුවන් ඕන තරම් සල්ලි තියන දන් දෙන්න පුළුවන් නේ. හැබැයි සිල් සමාදන් වෙලා සීලයක් රකින්නවයි කියන එක එහෙම පුළුවන්ද? බෑ. හරි ඉක්මනට අපේ අතින් සිල් කියන ඒවා කැඩිලා යනවා. දැන් උදාහරණයක් විදිහට පන්සිල් සමාදන් වෙනෝනේ අපි ගෙදරදී. නේ? ඔය පන්සිල් සමාදන් වුණාම වැඩි වෙලාවක් සමහරලාට පන්සිල් රැකගන්න ඉන්න හම්බ වෙන්නේ නැහැ. නේ? සමහරලාට අපේ අතින් ඒ සමාදන් වුණා වූ සීලය ඊටමත් ඉක්මනින් කැඩිලා යනවා. මොකද ওই පන්සිල් වල වුණත් ඉක්මනට කැඩෙන්න පුළුවන් සිල්පද දෙක තුනක් තියෙනවනේ නේ. දැන් ප්‍රාණඝාත ආදී සිල්පදය ගත්තාම අපි සිල් සමාදන් වුණත් සමහර වෙලාවට අපේ අතින් ඒ පළවෙනි ශික්ෂාපදයේම වැඩි වෙලා යන්න කලින් කැඩිලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සිල් සමාදන් වෙනවයි කියන එක පින්නතුනේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැමෝටම කරන්න බෑ. ඒකට සසර පුරුද්දක් තියෙනවා. ඔය ඇත්ත සංසාරේ කරන ලද පුරුද්දක් මේක. මේක සසර පුරුද්දක්. ඒ පුරුද්ද තමයි මේ ජීවිතයටත් ඇවිල්ලා තියෙන්නේ. සංසාරේ පුරුදු පින්නතුනේ අපිත් එක්ක ගමන් කරන එකට. අපිත් එක්ක මේව ගමන් කරනවා. ඒ නිසා සසර පුරුද්දකට තමයි ඔය ඇත්තන්ට මේ විදිහට කටයුතු කරන්න සිතිවිලි පහළ වෙන්නේ. ඒක හරි වැදගත්. හරි පින. හරි වටින අවස්ථාවක්. ඒ නිසා ඒ අවස්ථාව ලැබුණු ඔබේ ජීවිතයේ තේරුම් ගන්නට ඒ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. නේ දැන් සිල් සමාදන් වෙන්නේ මාසයකට දවසක් නේ අපි පන්සලට ඇවිල්ලා. ඒ ආපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේක නිකම්ම අතාරින්න එපා. දැන් මොකද මේ විහාරස්ථානයේ මම හිතන්නේ ධර්මදේශනා කිහිපයක්. දැන් මෙතන ගත්තාම මෙතන කොලයක් අපේ ඉස්සරහා තියෙනවා. දැන් අද තියෙනවා ධර්මදේශනා 4ක්. මම හිතන්නේ මේ අවස්ථාව මේ රටේ තියෙන හැම පන්සලකම සිල් ගන්න අයට ලැබෙන්නේත් නැහැ. මම ඒකක ඔයත් බොහොම වාසනාවන්තයි. මෙහෙම ධර්මදේශනා 4ක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් අපි බණ අහනෝනේ. නේ ඉස්සර වගේ නෙමෙයි ගොඩාක් බණ අහනවා. ඉස්සර නම් බණ ඇහුනේ නේ. දැන් මෙතන වැඩි හිටියත් දන්නෝ සතියේකට දවසක් විතර තමයි ගුවන් විදුලියෙන් බණක් අහන්න තියෙන්නේ. නේ අර බදාදනේ බදාද තිබුණා ඉරිදා උදේට තිබුණා. දැන් ඔයත්තන්ට පැය 24ම බණ අහන්න අවස්ථාව තියෙනවා. ඕන තරම් බණ අහන්න පුළුවන්. ඒ නිසා ඒ ධර්මය අහනවා වගේම ඒ ධර්මයේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න. ගොඩක් වෙලාවට පින්නතුනේ අපේ තියෙන අඩුපාඩුවක් තමයි අපේ ජීවිතවල ප්‍රායෝගිකත්වය නැති එක. බණ අහනවා. හැබැයි කොච්චර ඇහුවත් එදිනදා ජීවිතේ ප්‍රායෝගිකව ක්‍රියාවට නන්වන්නේ. ඔන්න ඕක තමයි තියෙන අඩුපාඩුව. ඒ කියන්නේ බණ ඇහිීමේ අඩුවක් නැහැ. බණ අහනවා. ප්‍රායෝගික වෙන ජීවිතේ. ඒ නිසා කාල වේලාව දැන් මට ලැබිච්ච කාලේ ඉවරයි. තව විනාඩි 5ක් තියෙනවා. ධර්මදේශනාවේ කටයුතු අපි මෙතනින් මම කෙටියෙන් අවසන් කරනවා. තව කාරණා දෙක තුනක් ධර්මදේශනාවට පරිබාහිරව මෙතන වැඩිහිටියැත්තොත් තරුණ අයත් මෙතන ටික දෙනෙක් ඉන්න නිසා මම කාරණාවක් දෙකක් සිහිපත් කරන්න කැමතියි. පින්නතුනේ මේ දැන් අපේ සමාජයේ අපි අද ගොඩාක් දොස් නගන පිරිසක් තමයි මේ අලුතෙන් හැදෙන પરම්පරාව.
නේ වැඩිහිටියෝ විදිහට අපි කියනෝනේ. නේ අද හැදෙනේ උන් නම් අපේ වචනෙන් කියනවා මොකද? කමකට නැහැ කියලා කියන්නේ. නේ ඉස්සර අය වගේ නෙවෙයි දැන් හැදෙනේ උන් කමකට නැහැ කියලා අපි දොස් කියනවා. අද වර්තමාන සමාජයේ ඉන්න තරුණ අයට අලුතෙන් සමාජයේ ඉන්න මේ තරුණ පරම්පරාවට සහ පුංචි දරුවන්ට අපි දොස් කියනවා. හැබැයි මේ දොස් පවරනකොට මේකේ ලොකු වගකීමක් තියෙන කාටද? අපිට. ඇයි වගකීම? ඒ දොස් පවරනවා වගේම අපි දැනගන්නට ඕන පුංචි කාල සීමාවෙ ඉඳලා ඒ දරුවන්ට දරුවන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් හදාගන්නට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. ඔය මඟ පෙන්වීම කරන්නේ නැතුව දොස් කියලා වැඩක් තියේද? දොස් කියලා වැඩක් නැහැ. මම කියන්නම් එක උදාහරණයක් කියන්නම්. දැන් බලන්න දැන් ගෙවල් වල පුංචි දරුවෝ ඔයතෝ ඉපදිච්ච දවසේ ඉඳලා අසීමිත සැප සම්පත් දීලා හදනවනේ. නේ? අසීමිත සැප සම්පත් දීලා හදනවා. හැබැයි දැන් මෙතන ඉන්න වැඩිහිටියෝ විදියට ඔයත්තන්ගේ ජීවිතයේ මුල් අවධිය පිළිබඳව හිතලා බලන්න. කොච්චර ජීවිතේ දුක් විඳලා තියෙනවද? කොච්චර ජීවිතේ කටුක අත්දැකීම් විඳලා තියෙනවද? තමන්ගේ වැඩ ටික පුංචි කාලේ ඉඳලා කරගන්න පුරුදු වෙලා තියෙනෝනේ. හැබැයි අද වර්තමාන සමාජයේ ගොඩක් දරුවන්ට තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න බෑ. දැන් පුංචි කාලේ හරි ඒක කරගන්න බෑනේ. එතකොට ජීවිතේ යම් තරුණ වයසකටපත් වෙනෝනේ. ওই තරුණ වයසටපත් වුණාට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ අද? තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට මේකේ වැරද්දක් කොතන හරි තියෙනවා. කොතන හරි තියෙනවනේ. දැන් බලන්න සමහරවිට අද වර්තමාන සමාජයේ විවාහ ජීවිතයට එළඹෙන තරුණ අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද්ද ගැටලුව? තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න බෑ. දැන් ගෙදරින්දී අම්මා හැමදාම හැමදේම කෑම ටික උයලා දෙනවා, රෙදි ටික හොදලා දෙනවා, අම්මා ගෙදර අතු ගන්නවා, මිදුළු අතු ගන්නවා. මේ සියලු ටික වැඩ ටික අම්මා කරනවා. දරුවන්ට කරන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් හිතන්න තරුණ ගැහණු ළමයෙක් කියලා. මේ ජීවිතයේ අඩුම තරමේ අවුරුදු 13ක් 14ක් වෙනකොට ඒ දරුවන්ට තමන්ගේ ජීවිතයේ තමන්ගේ වැඩ ටික කරගන්න පුරුදු කරන්න. ඒක අම්මලා කරලා දෙන්න යන්න එපා. ඇයි? ඔබ කරලා දෙන්න ගියොත් ඔබ ඔබේ දරුවට කරන්නේ මොකද්ද? හානියක්. දැන් ඔබේ පැත්තෙන් හිතන්න පුළුවන් ඒක උදව්වක්. හැබැයි උදව්වක් තමයි. නමුත් ඔබ ඒ දරුවට පුංචි කාලේ ඉඳලා ඒ දරුවගේ වැඩ ටික කරගන්න ඔබ උදව් කරේ නැත්නම් ඒ වැඩ ටික ඉගෙනුවේ නැත්නම් කවදා හරි දවසක අසරණ වෙන්නේ කවුද? ඒ දරුවෝ. නේ? තරුණ වයසට ආවට පස්සේ අලුත් තැනකට ගියාට පස්සේ ගේ අතු ගා ගන්න දන්නේ නැත්නම් මිදුල අතු ගන්න දන්නේ නැත්නම් අඩුම තරමේ පොල් සම්බෝලයක්වත් හදා ගන්න දන්නේ නැත්නම් රෙදි ටික හොද ගන්න බැරි නම් මොකද්ද වෙන්නේ? ඒ පරිසරය තුල ඒ නිවස තුල ඒ ළමයා සමහර වෙලාවට කොන් වෙනවා. සමහර වෙලාවට එයාට තමන්ගේ ජීවිතය පිළිබඳව එපා වෙනවා. ඇයි? අර ටික කරගන්න තමන්ට හුරුවක් නැහැ. නේ? අර ටික කරගන්න හුරුවක්. එතකොට මේකේ වැරද්ද කවුද? වැඩිහිටියෝ. ඇයි? ඒ වැඩිහිටියෝ ඒ දේ පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වලා නැහැ. ඒ නිසා මේවා සමහර වෙලාවට සරලයි කියලා ඔයත්තන්ට හිතෙන්න පුළුවන්. නේ? ඕව කරන්න පුළුවන්ද? නමුත් මතක තියාගන්න අඩුම තරමේ මේ දරුවන්ට අවුරුදු 13 14 වෙනකොට තමන්ගේ වැඩ ටික කෑවහම පිඟාන හොද ගන්න පුරුදු කරා. තමන්ගේ රෙදි ටික යම් වයසක් එනෝනේ. තමන්ගේ රෙදි ටික හොද ගන්න ඉඩ දෙන්න පුරුදු කරන්න. හොදලා දෙන්න එපා. ඒක කියලා දෙන්න පුතේ මේ අම්මට කියලා රෙදි ටික හොදවන්න එපා. ඒක පව්. නේ? තාත්තට කියලා වැඩ ගන්න එපා. ඒක පව්. ඒක දරුවන්ට කියලා දෙන්න. දරුවන්ට කියලා දෙන්න නැතුව අවසානයේ දරුවන්ට දොස් කියන්න එපා. මුන්ට මොකක්ක් කරගන්න බෑ කියලා බනින්නත් එපා. ඒ නිසා ඒව කියලා දෙන්න. කෑවහම පිඟාන හොදන්න පුරුදු කරන්න. රෙදි ටික හොද ගන්න පුරුදු කරන්න. මිදුලක් අතු ගන්න පුරුදු කරන්න. නේ? ගේ අතු ගන්න කොස්ස ඉදලා අල්ලන්න පුරුදු කරන්න. නේ? ඕව බැරි නෑනේ. දැන් හොඳම උදාහරණයක් ගන්න දැන් මේ පන්සල ගන්න. මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉන්න 4 දෙනෙක්. නේ? දැන් ඔයත් අංගේ ගෙවල් වල ඉන්න පොඩි වයසේ දරුවෝනේ අර. අම්මා තාත්තත් ළඟ නැහැ. සහෝදර සහෝදරියොත් ළඟ නැහැ. නේ? නෑදෑයොත් ළඟ නැහැ. එතකොට බලන්න මේ පොඩි හාමුදුරන්ට ඇති වෙන මානසිකත්වය කොච්චරද කියලා. ඒ ටික ළඟ නැතුව තමන්ගේ වැඩ ටික තමන්ගේ සිවුරු ටික තමන් හොදගෙන මේ පන්සල අතුපතු ගාගෙන මේවා අතුපතු ගාගෙන තමන්ගේ අධ්‍යාපන වැඩ ටික කරගෙන දැන් මේකම හිතන්නකො වෙන මොකුත් ඕනේ නැහැ. මේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ ජීවිතේ හිතන්න. තනියම මේ පුංචි හාමුදුරු කෙනෙක් මේ වැඩ ටික කරනවා නම් නේ ඔබේ ගෙදර ඉන්න දරුවට ඕක කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ට කියලා දෙන්න. ඊළඟට දරුවෝ පිළිබඳව නිතර හොයන්න. නේ? දැන් ගොඩක් වෙලාවට දෙමව්පියෝ දරුවෝ යම්කිසි වයසකට ආවට දැන් පුංචි කාලේ පාර පස්සේ යනවා. ශිෂ්‍යත්ව පන්තියට යනකාම් පාර පස්සේ යනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ?
O level පන්තියට විතර එනකොට ටිකක් අතාරිනවා. උසස් පෙළ පන්තියට එනකොට සම්පූර්ණයෙන් දරුවා අතාරිනවා. අතාරින්නේ දරුවගේ ජීවිතේ භයානකම තැනදී දරුවගේ ජීවිතේ ඔය ඇතු අතාරිනවා. ඒ නිසා නිතරම දරුවෝ පිළිබඳ හොයන්න. කවුද ඇසුරු කරන්නේ? කොහේද යන්නේ? පන්තියට යනවද නැද්ද? පන්තියට ගියාද? ඉඳලා හිටලා හරි ඒවට ගිහලා හොයන්න. ඊළඟට අද වර්තමානයේ තියෙන තව බරපතල ප්‍රශ්නයක් තමයි දැන් මට පහුගිය කාලේ හරියට දෙමව්පියෝ ඇවිල්ලා දුක් අඳෝනාවල් කියපු කාරණාවක් තමයි මේ ජංගම දුරකථන හරහා මේ අර ළමයි ගේම් කියලා කියන්නේ. ගේම් වලට ඇබ්බැහි වෙලා. සමහර ළමයි මානසික රෝගීන් බවට පත් වෙලා. දැන් පහුගිය කාලේ සමහරලාට වැඩිහිටියෝ දෙමව්පියෝ මේ පුංචි දරුවන්ට ජංගම දුරකථන දුන්නනේ නේ ඔන්ලයින් පන්ති වලට. මේවා හරහා ළමයි මොකක්ද උනේ? ඒ හොඳයි තමයි. මේවා හරහා ළමයි ගේම් වලට ඇබ්බැහි වුණා. එතකොට මේවා හරහා සමහරලාට ළමයිගේ මනස විකෘති භාවයට පත් වෙලා. නේ? සමහර ළමයි ඉන්නෝ ෆෝන් එක ගත්තත් මේ නිකන් මෙහෙම ඇඟිලි දෙක ඔබනවා. ඒ කියන්නේ ඒ ළමයා ඒකට මේ ඇබ්බැහි වෙලා. ඉතින් මේවා දරුවෝන්ගේටම වැරද්ද කියන්නේ නැතුව දෙමව්පිය විදිහට මේව ටිකක් හොයන්න. මේව හොයලා බලන්න. ඒ නිසා එහෙම වුණොත් දැන් කොච්චර ඉගැන්නුවත් වැඩක් නැහැනේ ගුණධර්මයෙන් යුක්ත දරුවෙක් නිර්මාණය කරේ නැත්තම් ඔබට කවදා හරි දවසක ඒක විපාකය ලැබෙනවා. අර ගුණ නැනත් බෙලෙන් යුතු පුතු මේ ඊතාගරුනේ. දැන් සමහර දෙමව්පිය කියන හොද්දට උගන්වන්න ඕනේ. ඇත්ත. හොඳටම උගන්වන්න දරුවන්ට. හැබැයි ඔබ මතක තියාගන්න හොඳට ඉගැන්නුවට වැඩක් නැහැ. ඒ දරුවට ගුණධර්ම පිළිබඳව ඉගැන්නුවේ නැත්තම් ඔබට කවදා හරි දවසක ජීවිතේ දුක් විඳින්න වෙයි. ඒ දරුවෝ නිසා ඔබට මානසිකව පශ්චාත්තාප වෙන්නට පුළුවන්. සමහරලාට ඒ දරුවෝ ඔබම උගන්වන දරුවා කවදා හරි දවසක ඔබම වැඩිහිටි නිවාසයකට ගෙනහිලා බාර දෙයි. ඒ දරුවට හොඳ නරක කියලා දුන්නේ නැත්තම් පුංචි කාලේ ඉඳලා මේව කියලා දෙන්න දහම් පාසලට යවන්න. ඒ නිසා දරුවන්ට හැම වෙලාවෙම දොස් කියන්නම බලාගෙන ඉන්න එපා. හැම වෙලාවකම කියලා දෙන්න. දැන් ගොඩක් වෙලාවට දරුවෝ දන්නේ නැති දේවල් තියෙනෝනේ නේ. මේ පුංචි දරුවන්ට පුංචි කාලේ හිතන්නේ නැති දේවල් තියෙනවා. වැඩිහිටියන්ට ගරු කරන්න නේ. ගෙදරින් යනකොට අම්මට තාත්තට වැඳලා යන්න. බලෙන් හරි කරව ගන්න ඒවා. නේ. වඳිනවයි කියන එක බලෙන් හරි කරව ගන්න. එතකොට දරුවට ඇති වෙනවා පුංචි අම්මා තාත්තා පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. ඊළඟට තව කාරණාවක් වෙලාව යනවා මම තව චුට්ටි වෙලාවක් ගන්න. දැන් සමහර දරුවන්ට මුදලේ වටිනාකමක් නැහැ. නේ. ඔය පන්ති හැම යනකොට ඇවිල්ලා ඉල්ලනවා අපි රුපියල් 1000ක් දෙන්න, රුපියල් 500ක් දෙන්න කියලා ඉල්ලනවා. මතක තියාගන්න දරුවෙකුට මුදලක් දෙනකොට ඒ මුදලේ වටිනාකම දරුවට කියලා දෙන්න. පුතේ මේක හම්බ කරන්නේ අපි ගොඩක් දුක් විඳලා. මේක නාස්ති කරන්න එපා. දැන් සමහර වෙලාවට ළමයින්ට මුදලේ දැන් ළමයි හම්බ කරන්නේ නැහනේ. ඒ නිසා ළමයට මුදලේ වටිනාකමක් නැහැ. සමහරලාට රුපියල් 1000 එක දවසෙන් එක පන්තියකට ගිහපුවම රුපියල් 1000 වියදම් කරලා එනවා. එතකොට මුදලක් දෙන්න මං කියන්නේ මේ ලෝභකම කියන එක නෙවෙයි. ඉල්ලුවාම ළමයිට සල්ලි දෙන්න. හැබැයි දෙනකොට කියන්න පුතේ අපි මේ සල්ලි හම්බ කරන්නේ ගොඩක් දුක් විඳලා. අපි ගොඩක් අමාරුවෙන් හම්බ කරන්නේ. මේ හම්බ කරන සල්ලි පුතේ ඔයාලා නාස්ති කරන්න එපා. විනාශ කරන්න එපා. නේ? මේවා ප්‍රයෝජනවත් විදිහට වැඩකට යොදා ගන්න. කියන පණිවිඩේ දීලා මුදල දෙන්න. එහෙම නැතුව ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න පුරුදු වෙන්න එපා. ඉතින් කතා කරන්න ගියොත් මේ මාතෘකාව මට ගොඩාක් කතා කරන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටිය විදිහට ඔයත් මේව පිළිබඳව ටිකක් හොයන්න, හිතන්න, දරුවන් පිළිබඳව මීට වඩා අද වර්තමාන සමාජයේ ගොඩාක් වෙලාවට දෙමව්පියෝ දරුවෝ අතහැරලා දාලා අන්තිමට දෙමව්පියම දුක් වෙනවා. දරුවන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් මත දෙමව්පියම දුක් වෙනවා. ඒ නිසා ඒ තැනටපත් වෙන්න එපා. ඒ තැනටපත් වෙන්න වෙන්නේ ඔබ ඒ දරුවෝ පිළිබඳව හරියට අධ්‍යයනය කරේ නැතුව, ඒ දරුවෝ පිළිබඳව හොයා බලන්න නැතුව කටයුතු කරොත් ඔබට එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඊට වඩා කාලය ගන්න නැහැ. ඉතින් අද විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරවා ගැනීමේ දායකත්වයේ දරන නැත්තන්ගේ අරමුණු කිහිපයක් තියෙනවා. 2022 ජනවාරි මාසේ 12 වෙනි දින 32 වෙනි ජන්මදිනය යෙදෙන එම්.එම්. රවීන් තාරක පුතුණුවන්ට ඒකම 2022 ජනවාරි 19 වෙනි දිනයට 5 වෙනි ජන්මදිනය වෙනුවෙන් එච්.එච්. සස්මිත නවෝද්‍ය පුතුණුවන්ට ඒකම 2022 ජනවාරි මාසේ 22 වෙනි දින ඒ ජන්මදිනය සමරන විහඟ නෙත්මින ඒ මුණුපුරාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට මිය පරලෝයන්ට දුනා වූ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න ඒට ඒකම එස්.එච්. මෙන්ඩිස් සිල්වා පියාණන්, ඒ.ඩබ්ලිව්. නන්දාවතී මෑණියන්, එම්.එම්. පෙදෙරෙක් අපුනේ ඒ මාමණ්ඩිය ඒකම ආර්.පී. පුංචිනෝනා නැන්දනිය
ඇතුළු මිය පරලොවයන්ට දුනා වූ සියලුම ඥාතීන් සිහිපත් කළා. ඒ ඇත්තන්ට පින් දීම අරමුණක් බවට පත් කරගෙන මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගැන කටයුතු කරේ. ඉතින් දායකත්වයේ ගැන කටයුතු කරන ඇත්තන්ගේ ඒ උදාාරතර යහපත් වූ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ඒ දායකත්වයේ දරන ඇත්තන්ට ලැබේවා. ඒකම විශේෂයෙන් උපන් දිනේ සමරණේ දරුවන් හැම කෙනෙක්ටම සුබම සුබ උපන් දිනයක් වේවා. ඒ ඇත්තන්ගේ උපන් දිනේට ආශිර්වාද කරන්න පුළුවන් උතුම් වූ පින්කමක් මේ මොහොතේ සිද්ධ කරගත්තේ. ඒ නිසා සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට මේ උතුම් වූ පින්කම මහා ශක්තියක් ආශිර්වාදයක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒකම සිල් සමාදන් වෙලා සිටින ඔබ හැම කෙනෙක්ටමත් ඔබේ ජීවිතවලට එළඹිලා තියෙන එළඹෙන්න තියෙන නවග්‍රහයන්ගෙන් සිද්ධ වෙන්න තිබෙනා වූ ලෙඩ දුක් කරදරකම් කටළු බාධක අපල උපද්‍රව තිබෙනවා නම් ඒ සියල්ල දුරු වෙලා ඔබේ ජීවිතයට සෙත සාන්තිය වේවා යහපත වේවා සැනසීම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒකම විශේෂයෙන් මේ විහාරස්ථානයේ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර අති ගෞරවනීය වල්ගම සුමේද හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය වේවා. උන්වහන්සේලාට තව තවත් මෙවැනි සමාජික ආගමික ජාතික සේවාවන් සිද්ධ කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් භව නිරෝගී භව චිර ජීවනයේ උදා වේවා. මේ රැස් කර ගන්නට දුනා වූ සීල පින් අපි හැම කෙනෙක්ටම නිවන් පිණසම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා